නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ විඥානංච පජානාති විඥාන සමුදයංච පජානාති විඥාන නිරෝධංච පජානාති විඥාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලුම දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට හැම දිනාම ඔය කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොඑක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වුමනාවෙන් මේ මොහොතේද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි, අද දවසේද මේ ධර්ම දේශනාව සඳහා ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ 13 වෙනි පරියාය වන විඥාණය ගැන සඳහන් වෙච්ච දහම් පරියායයි අපිට සාකච්ඡා කරන්නට දේශනා කරන්නට තිබෙන්නේ. එදා සරියුත් මහරහතන් වහන්සේ නාම රූප ධර්මයන් ගැන ඒ භික්ෂුන් වහන්සේලාට ඒ පරියාය පෙන්වා වදාලාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳ සතුටු වෙලා අනුමෝදන් වෙලා සරියුත් මහරහතන් වහන්සේගෙන් මත්තේ ප්‍රශ්නයක් අහනවා. මේ ශ්‍රාවකයන්ගේ නිවැරදි දැකීම ඇති කරගෙන ඍජු දෘෂ්ටියක් ඇති කරගන්නට මේ ධර්මයේ ගුණදෙන පැහැදීමෙන් යුක්ත වෙන්නට තියෙන තව ක්‍රමයක්, තව පරියායක් පෙන්වන්නට පුළුවන්ද, එහෙම තියෙනවද කියලා. ඒ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා, "ඇවැත්නි, එහෙම පරියායක් තියෙනවා, එහෙම ක්‍රමයක් තියෙනවා. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ විඥානංච පජානාති විඥාන සමුදයංච පජානාති විඥාන නිරෝධංච පජානාති විඥාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජ්ජගතාස දිට්ඨි." මෙන්න මේ ටික පෙන්නනවා. එවත්නි, යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ විඥානය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම්, විඥානය ගැන දැනුම ඇති වෙනවා නම්, ඇති කර ගන්නවා නම්, ඒ විඥානයගේ ඇතිවීමට හේතු වෙන කාරණාවක් දන්නවා නම්, විඥානය නිරුද්ධ වෙන්නේ කුමන ධර්මයක් නිරුද්ධ වුණාමද කියන කාරණාවත් වැටහෙනවා නම්, ඒ වගේම මේ විඥානය නිරෝධ කරන ප්‍රතිපදාවත් තේරෙනවා නම්, මෙන්න මෙපමණකින්ම මේ ආර්ය ශ්‍රාවක තෙමේ සම්මා දිට්ඨියත් එක් වෙනවා, ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා කියලා පෙන්නනවා. පෙන්නලා සරියුත් මහරහතන් වහන්සේම අහනවා, "එවත්නි, විඥානය කියන්නේ මොකක්ද? විඥාන සමුදය මොකක්ද? විඥාන නිරෝධය මොකක්ද? විඥාන නිරෝධ ගාමිනී පටිපදාව මොකක්ද කියලා." එතනදී සරියුත් මහරහතන් වහන්සේම උත්තර දෙනවා, "චෛමේ ආවසෝ විඥානකාය." එවත්නි, මේ විඥානයේ කොටස් 6ක් තියෙනවා. විඥානයේ 6 ආකාරයක් වෙනවා. එතකොට මේ සංඛාර සමුදය, විඥාන සමුදය, මේ සංඛාරය නිසා විඥානය ඇති වෙනවා.
සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාරයාගේ නැතිවීමෙන් විඥානය නැති වෙනවා. අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ විඥාන නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඥානීය නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වා වදාලා. එතකොට මෙතනදී අපි මේ කාරණාව ගැන නුවණින් ටිකක් මෙනෙහි කරලා නුවණින් ටිකක් සම්මර්ෂණය කරලා බලන්නට ඕනේ. විඥානංච පජානාති කියනකොට ඒ විඥානය ගැන පෙන්නනවා චෛමේ අවශ්‍ය විඥාන කායා කියලා. වැත් මේ විඥාන කොටස් 6ක් තියෙනවා. මොකද්ද විඥාන කොටස් 6? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට අරමුණු දැනගන්නා අර්ථයෙන් විඥානන ලක්ෂණයේ විඥානයයි කියලා කියනවා. විඥානන කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. දැනගන්නා වූ අර්ථයෙන් විඥානයි කියලා කියනවා. එතකොට රූප දැනගන්නා වූ සිතට කියනවා චක්කු විඥාන කියලා. ශබ්දය දැනගන්නා වූ සිතට කියනවා සෝත විඥානය කියලා. ගාහණය ඒ වගේම ගන්ධ සුවඳ දැනගන්නා වූ විඥාණයට කියනවා ගාහන විඥානය කියලා. රස දැනගන්නා වූ හිතට කියනවා ජීවහා විඥානය කියලා. කයට ගැටෙන පොට්ටබ්බයන් දැනගන්න සිතට කියනවා කාය විඥානය කියලා. සිතින් උපදනා වූ ධර්මාරම්මණයන් දැනගන්න සිතට කියනවා මනෝ විඥානය කියලා. එතකොට මෙන්න මේ විඥානය 6 ආකාරයයි කියන දැනුමත් අපිට තියෙන්නට ඕනේ. චක්කු විඥාණයෙන් රූපය විඤ්ඤයයි කියන කාරණාව ගැන දැනුම තියෙන්නට ඕනේ. ඒ කාරණාවේ දැනුමෙන් පෙන්නනවා අපිට චක්කු විඥාණයෙන් සද්ද හැම දැනගන්න බෑ කියන කාරණාව. සෝත විඥාණයෙන් සද්දයම විඤ්ඤයයි ඒ කාරණාවෙන් කියනවා සෝත විඥාණයෙන් රූප හැම දැනගන්න බෑ කියන එක. ගහන විඥාණයෙන් ගන්ධේ විඤ්ඤයයි ඒ කාරණාවෙන් කියනවා ගහන විඥාණයෙන් සද්දයි රූපයි දෙකම හම්බ වෙන්නේ නැහැ කියන එක. ජීවහා විඥාණයෙන් රසේ විඤ්ඤයයි ඒ කාරණාවෙන් කියනවා රූප සද්ද ගන්ධ දෙකම මේ ජීවහා විඥාණයට ගෝචර නැහැ කියන එක. කාය විඥාණයෙන් පොට්ටබ්බේ විඤ්ඤයයි ඒ කාරණාවෙන් කියනවා අනිත් විඥාන වලට මේ පොට්ටබ්බේ දැනගන්න බෑ කියන කාරණාව. එතකොට ඔවුනෝන්ගේ ගෝචර විෂය ඔවුනෝන් අනිකෙක් නොවලඳන ඔවුනෝන්ම වළඳන මෙන්න මේ විඥාන 6 දත යුතුයි. මේ සිත ගත්තහම මේ අරමුණු රස අනුභව කරන ලක්ෂණයෙන් දැනගන්නට ඕනේ. මනෝ විඥාණයෙන් ධර්මාරම්මන විඤ්ඤයයි. එතකොට මේ මනෝ විඥාණයට හැබැයි හැකියාව තියෙනවා මේ සියලුම ගෝචර ධර්මයන් දැනගන්නට පුළුවන් ගතිය පුළුවන්කම. මෙතනදී මේ විඥාණය ගැන දැනගන්නකොට තව කාරණාවක් අපිට දැනගන්නට ඕනේ. විශේෂයෙන් මේ පංච විඥානය කියනකොට මේ පංච විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන කියන මෙන්න මේ සිත් ටික දැනගන්න ඉස්සර වෙලා මේ ටික දැනගන්නට ඕනේ. ප්‍රථමයෙන්ම අපි මේ සිත් වර්තමානයේකම උපදින සිත් ටිකක්. කවදාවත් අතීතයේ අරමුණු කරගෙන චක්කු සෝත ගාහන ජීවහා කාය කියන මේ පංච විඥානයේ උපදින්නේ නැහැ. අනාගතයේ සිහි කරලා අනාගතයේ අරමුණු කරගනිමින් චක්කු
චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ පංච විඥානය උපදින්නේ නැහැ. අබිනිපාත මාත්‍රයක් ඒ කියන්නේ ඒ ආයතනය ඉස්සරහට ආපු දේ ඒ අවස්ථාවේම දැනගන්නා වූ ලක්ෂණය මිසක පිරිසිදු වර්තමානයකම යෙදෙනවා මිසක මේ පංච විඥාණය කිසිම වෙලාවක අතීත අනාගත ධර්මයන්ගෙන් යෙදෙන්නේ නැහැ කියලා හොඳට මේ ටිකක් දැනගන්නට උන විඥානංච පජානාති කියනකොට ඔන්න ඔය ටික දැනෙන්නත් ඕනේ. එහෙනම් ඒ එක්කම දැනෙන්නට ඕනේ අතීතය ගැන යම් මොහොතකදී සිහි කළොත් සිහි කරන්නේ සමහර විට දැකපු රූපයක් වෙන්න පුළුවන්, අහපු සද්දයක් වෙන්න පුළුවන්, දැනුණු ගන්ධයක් වෙන්න පුළුවන්. අතීත ධර්මයක් සිහි කරන්නේ හැම වෙලාවෙම මනෝවිඤ්ඤාණයෙන් කියලා දැනගන්නටත් ඕනේ. අනාගත ධර්මයක් සිහි කිරීමේ හැකියාව තියෙන්නේ මනෝවිඤ්ඤාණයට විතරයි කියලා දැනගන්නට ඕනේ. මනෝවිඤ්ඤාණයට වර්තමානයේ හම්බ වෙන යම් දේත් සිහි කරගන්න දැනගන්න පුළුවන්කම තියෙනවා. තුන් කාලයේම ඇසුරු කරන්නට පුළුවන් සිතක් තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ. ඒකම මේ විඥාණය ගැන දැනගන්නකොට මේ විඥානංච පජානාති කියනකොට තව දැනගන්නට ඕනේ මේ පංච විඥාණය කියලා කියන්නේ පංච විඥාණය කියන කාරණාවෙන් මම හඳුන්වන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන මේ ටික. මේ පංච විඥාණයම විපාක සිතක් හැටියට දකින්නට ඕනේ. මේ සිත්වල කිසිම වෙලාවක ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්ම එහෙම යෙදිලා නැහැ. ඒ වගේම මේ සිත්වල අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ධර්මයෝ එහෙම යෙදිලා නැහැ. නේව ආචේන අපචේගාමී සිත්. මේ සිත් ටික නිසා කෙනෙක් වැඩිමකට දියුණු බවකටපත් වෙන්නෙත් නැහැ. කෙනෙක් පිරිහීමකටපත් වෙන්නෙත් නැහැ. එතකොට මේ පංච විඥාණයෙන් කිසිම කෙනෙක් කවදාවත් නිදාගන්නේ නැහැ, නැගිටින්නේ නැහැ. මේ පංච විඥාණයෙන් කිසිම විටක හීන දකින්නේ නැහැ. මේ පංච විඥාණයෙන් සිතින් කිරින් කරන්නට බෑ. මේ පංච විඥාණය ගත්තාම දකින්නට ඕනේ තමන් ඉදිරියට ආපු රූපේ පෙනෙනවා කියන સિદ્ધාන්තයේ පමණමයි ඒ ශේස්ත්‍රයේදී කරන්න පුළුවන්. උපමාවක් කළොත් කැඩපතක් තියෙනවා, කැඩපත ඉස්සරහට යම් වස්තුවක් ආවොත් එහි ඡායාව කැඩපතට වැටෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ඡායාව දන්නේ නැහැ මං කැඩපතේ වැටිලා කියලා. කැඩපත දන්නේ නැහැ මේ ඉදිරියෙන් තියෙන රූපේ ඡායාව මා තුළ වැටිලා කියලා. නමුත් මේ කණ්ණාඩියට කිසිම වෙලාවක ඡායාවක් වැටෙන්නේ නැහැ පින්වතුනි. අතීත එකක්. ඡායාවක් වැටෙන්නේ නැහැ කණ්ණාඩියට නූපන්න නොහටගත් අනාගත එකක්. කණ්ණාඩියේ ඉදිරි පිටට ආපු ඡායාවක්ම වැටෙනවා. ඒ වගේ මේ ඇහැ චක්කු විඥාණයට පුළුවන් ඇස් ඉදිරි පිටට ආපු ඇහිම් පෙන්නපු ඒ රූපයක් වර්තමානයේම දකින්ට රූපේ දකින්නවා කියන කාරණාවට මේ හිත වැය වෙලා දැන් මේ හිත දන්නේ නැහැ පින්වතුනි මම රූප දකින්නවා රූප පේනවා කියලා. රූපේට පේන්නේ නැහැ රූපේ දන්නේ නැහැ දැන් මම මේ හිතට පේනවා කියලා. නමුත් මේ හිත උපන්න නිසා ඉදිරියෙන් තියෙන ඇහැ උපකාරයෙන් මේ රූපයක ඡායාව වැටලා තියෙනවා. රූපේ පෙනෙනවා කියන
ධර්මතාවයේ අර්ථය උපදවලා තියෙනවා. එතකොට විඥානංච පජානාති කියනකොට ඒ ආයතනයේ නිසා උපන්න මේ විඥානය දත යුතුයි. ඊට පස්සේ ඒ පංච විඥාණයෙන් කරන්ට බැරි නොකරන ඉතුරු කාරණා ටික තමයි මනෝ විඥාණයෙන් කරන්නේ. ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්ම යෙදෙනවා නම් හැම වෙලාවෙම මනෝ විඥාන කියන සිතකමයි යෙදෙන්නේ කියලා දකින්න දැනගන්නට ඕනේ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ධර්මයක් යෙදුනොත් හැම වෙලාවෙම මනෝ විඥාන කියන මට්ටමේ සිතකමයි යෙදෙන්නේ කියලා දකින්නට ඕනේ. කෙනෙක් නිදා ගන්නවා නම් නැගිටිනවා නම් මනෝ විඥාන මට්ටමේ සිතකින්මයි කරන්නේ කියලා දකින්නට ඕනේ. කතා කරනවා නම් ඉරියව් පවත්වනවා නම් මනෝ විඥාන මට්ටමේ සිතකින්මයි කරන්නේ කියලා දැනගන්නට ඕනේ. යම් හීනයක් පෙනෙනවා නම් මනෝ විඥාන මට්ටමේ සිතකටමයි කියලා දැනගන්නට ඕනේ. මේ විඥාණය මෙන්න මේ ප්‍රභේදයන්ගේ මේ ලක්ෂණයන්ගෙන් ඉස්සෙල්ලා දැනගන්නට ඕනේ. ඒකම මේ විඥානය කියන කාරණාව ගැන දැනගන්නට ඕනේ. ඒ විඥානය කියන ධර්මතාවය තමන් උපන් ශේස්ත්‍රයෙන්ම නම් කරලා තියෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් කියන කාරණාව තේරෙන්නටත් ඕනේ. මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකය කියලා සූත්‍රයක් තියෙනවා. ඔය සූත්‍රයේ දේශනා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ සාති කියන භික්ෂුවකගේ මේ විඥානය ගැන සිත ගැන ඇතිවෙච්ච දෘෂ්ටියකට ප්‍රතිඋත්තර හැටියට දෘෂ්ටි ඛණ්ඩනය කිරීම සඳහා. එදා ඒ සාති කියන භික්ෂුවට අදහසක් ඇති වුණා මේ එකම හිතක් තියෙන්නේ, මේ එකම හිත තමයි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. මේ හිතෙන් කුසල කුසල කර්ම රැස් කර ගන්නවා. මේ කුසල කුසල කර්ම රැස් කරගෙන ඒකට විපාක හැටියට මේ හිතම ආපහු එහා පැත්තේ ප්‍රතිසන්දි වශයෙන් උපදිනවා. ආපහු උපන්න තැන මේ සිතින් කිරීම කරමින් මේ හිතෙන් කර්ම රැස් කර ගන්නවා. කර්ම රැස් කරගෙන ආපහු ප්‍රතිසන්දි වශයෙන් එහා පැත්තට උපදිනවා. මේ එකම සිතකින් ඉපදිලා ඒ සිතින්ම කර්ම රැස් කරගෙන ආපහු ඒ කර්ම වලට මේ සිත නැවත ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා මේ සාති භික්ෂුවට අදහසක් ඇති වුණා, දෘෂ්ටියක් ඇති වුණා. ඒ වගේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා නොඑක් විදිහකදී මේ සාති භික්ෂුවට මතක් කළා එහෙම අදහසක් ගන්නට එපා, එහෙම අදහසක් ඇති කර ගන්නට එපා. බුදුරජාණන් වහන්සේ කවදාවත්ම මේ දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට යන විඥානයක් ගැන පෙන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම ධර්ම දේශනාවක් කරලා නැහැ. ওই පාපක දෘෂ්ටි අතහැර ගන්නට විඥානයේ ඉතින් මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් එහා පැත්තට පැමිණෙනවා නම් එතන ආත්මයි කියලා කිව්වට කමක් නැහැ. මේ විදිහට නොයේක අදහස් කිව්වට මේ සාති භික්ෂුවගේ ලාමක දෘෂ්ටිය නම් අතහැරගත්තේ නැහැ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා මේ සාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. එක්කන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සාති කියන භික්ෂුවට මෙන්න මේ වගේ ලාමක දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. මේ භවයෙන් භවයට එකම හිතක් ගමන් කරනවා. සිතින් කිරීම කරන කුසල කුසල කර්ම කරන මේ සිතක් මේ භවයෙන් භවයට එකම හිතක් යනවා කියලා. ඒ වගේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සාති කියන භික්ෂුවකින් අහනවා, සැබෑද මහණ නුඹට මෙහෙම දෘෂ්ටියක් ඇති වුණාද?
එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මට අදහසක් තියෙනවා. නුඹ කියන හිත මොකද්ද? අපි මේ හිතන කියන කිරීම කරනවා නම් යම් හිතකින් කුසල කුසල කර්ම රැස් කර ගන්නවා නම් යම් හිතකින් අන්න ඒ හිත ගැනයි මම මේ කියන්නේ. කුසල කුසල අපි මේ එක හිතකින් රැස් කරගෙන එකම හිතකින් සිතින් කිරීම කරන පුද්ගලයා යන ගණයට යන මේ සිතක් තියෙනවා. මේ සිත තමයි භවයෙන් එහා පැත්තට යන්නේ කියලා පෙන්වුවා. ඒ වගේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ නිඳා කරලා ගරහලා හිස් පුරුෂය තුච්ච පුරුෂය කියලා නුඹ ගත්ත වර්ධවා ගත අදහසින් අපිටද දොස් කියනවා, නුඹද බොහෝ අකුසල සිද්ධ කරගන්නවා කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මේ සාති භික්ෂුවට සම්මාදිට්ඨියේ උණුසුමක් තියනවද කියලා අහනවා. එහෙම අහලා මහණෙනි ඕගොල්ලෝ කවුරු හරි දන්නවද, අහලා තියනවද මම මේ වගේ ධර්මයක් මේ සාති භික්ෂුව කියනා වගේ ධර්මයක් දේශනා කරලා තියෙනවා, ඕගොල්ලෝ කාට හරි ඇහිලා තියනවද? භික්ෂුන් වහන්සේලා කියනවා නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිසිම වෙලාවක එහෙම එකක් දේශනා කළා නෑ. මේ විඥානයේ පටිච්ච සමුප්පන්නයි. මේ විඥානයේ හේතුන්ගෙන් හටගන්න එකක්, ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. ඒ හේතුව නිසා ඒ ප්‍රත්‍ය නිසා හටගන්න මේ සිත ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා දේශනා කළා තියෙන්නේ කියලා කියනවා. සාදු සාදු මහණෙනි එහෙමම දකින්න, එහෙමම දරන්න. මම එහෙමමයි දේශනා කළා තියෙන්නේ, අදත් මම දේශනා කරන්නේ එහෙමමයි. මහණෙනි තනකොළ නිසා ඇවිලෙන ගින්නට තන කියලා කියනවා. දර ඇවිලෙනකොට ගින්නට දර ගින්න කියලා කියනවා. වියලි ගොම ටිකක් දාලා ඇවිලෙන ගින්නට ගොම ගින්න කියලා කියනවා. ගින්න ඇති වෙන්නට හේතු වෙච්ච උපකාරී වෙච්ච කාරණාවෙන් ඒ ගින්න නම් කරනවා. මහණෙනි ඒ වගේ ඇහත් රූපයක් දෙක නිසා ඇති වෙච්ච හිත නම් කරනවා. ඒ හිතේ නමින්ම චක්කු විඥානය කියලා. ඒ ඇහත් හිතත් දෙන්න නැති වෙනකොට ඒ හිත නැති වෙනවා. කන ශබ්දයක් නිසා ඇති වෙච්ච හිත නම් කරනවා සෝත විඥානය කියලා. ඒ කන ශබ්දයක් දෙක නැති වෙනකොට ඒ හිත නැති වෙනවා. නාසයත් ගන්ධයත් නිසා ඇති වෙන සිත නම් කරනවා ගහන විඥානය කියලා. ඒ දෙන්න නැති වෙනකොටම ඒ සිත නැති වෙනවා. මේ වගේ ඒ ප්‍රත්‍ය නිසා හටගන්න සිත ඒ ප්‍රත්‍යෙම නැති වෙනවා කියලා දකින්න. ආහාරය නිසා හටගත්ත දේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න. ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මෙන්න මෙතනදී හොඳට තේරුම් කරගන්නට ඕනේ පින්වතුනි, මෙන්න මේ සිත කියන කාරණාවේ පටිච්ච සමුප්පාද බව. මේ කාරණාව හිත ගැන අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා, සිත ගැන දැක ගන්න බැරි වෙච්ච නිසා බොහෝ දෙනෙකුට මේ සිතේ තියෙන ආත්ම දෘෂ්ටිය අයින් කරගන්න අපහසු වෙලා. සංයුත්ත නිකාය අසුතවන්තු කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔය බව දේශනා කරනවා. මහණෙනි යම් කිසි කෙනෙක් මේ ලෝකේ මේ කයට කලකිරෙනවා නම් ඒකට හේතු තියෙනවා, ඒකට කාරණා තියෙනවා, ඒක වෙන්න පුළුවන්. ඇයි මේ කය දිරනවා පේනවා, ලෙඩ වෙනවා පෙනෙනවා. මේ කය මම නෙමෙයි කියලා පෙනෙනවා නම්, මේ කය අනිත්‍යයි කියලා පෙනෙනවා නම්, මේ කය තමන්ගේ නෙමෙයි කියලා පෙනෙනවා නම්, කයේ ආත්ම භාවයක් නැහැ කියලා පෙනෙනවා නම් ලෝකෙට මේක වෙන්නත් පුළුවන්. මේ ලෝකයා කයේ නම් කලකිරෙන්න දක්ෂයි, සමහර විටක කයේ කලකිරෙනවා. කුමක් නිසාද? මේ කය දිරන බව පෙනෙනවා, ලෙඩ වෙන බව පෙනෙනවා, නැසෙන බව පෙනෙන නිසා. නමුත් මහණෙනි යමක් සිත කියයි නම්, යමක් මනස කියයි නම්, යමක් විඥානය කියයි නම්, මේ සිත මනස විඥානය කියන ධර්මයේ කලකිරෙන්න මේ පුද්ගලයා, මේ සත්වයා දක්ෂ නැහැ.
කුමක් නිසාද බොහෝ කාලයක් මේ හිතම මම ආයනය කරලා මේ ලෝකයා හිතම මම කියලා අරගෙන හිතම මගේ කියලා අරගෙනයි තියෙන්නේ. ඒ නිසා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පින්වතුනි මේ හිතේ පවතින පටිච්ච සමුප්පාද ධර්මතාවය හේතුඵල ධම නොදන්නා බවයි නොදකින බවයි පින්වතුනි මේ හිත කියන කාරණාව අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී මෙන්න මෙහෙම දකින්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. මේ හිතේ තියෙන පටිච්ච සමුප්පාද බව යම් කලක දැක්කොත් තමයි මේ විඥානයේ තියෙන ආත්ම දෘෂ්ටිය අතහැරෙන්නේ. විඥානයේ අනාත්ම ස්වභාවය තේරුම් කරගන්නට නම් මේ හිතේ ඇති හේතුඵල ධම තේරුම් කරගන්නට ඕනේ. එතකොට මෙතනදී විඥානංච පජානාති කියනකොට මේ හිතේ ප්‍රභේද ටික අපිට තේරුම් කරගන්නට ඕනේ. හිත ගැන දැනගන්නට ඕනේ. මේ සිත කියන එක පටිච්ච සමුප්පාද ධර්මතාවයක් කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. එතකොට ඒ වගේම මේ විඥානය කියන කාරණාව ගත්තාම මේ විඥානය යම් යම් අවස්ථාවලදී යම් ආකාරයට ගෝචරයන් ආරම්භය කරන වැඩ ආරම්භය හඳුන්වනවා කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. විඥානය කියනවා සිතයි කියනවා මනසයි කියලා කියනවා. එතකොට විඥානය කියන්නේ සිත කියන්නේ මනස කියන්නේ මේ එකම තැනට කියන නම් ටික. ඒකයි අර සුතවන්ත සූත්‍රයේදී දේශනා කළේ යමක් මනස කියයිද සිත කියයිද විඥානය කියයිද එහිලා කලකිරෙන්න පෘථග්ජනය දක්ෂ නැහැ කියලා. නමුත් මෙතනදී කන්න වැඩෙන් දත යුතුයි. අපි ඒකට උපමාවක් කළොත් එක මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා පන්සලට ආවහම එයාට කියනවා උපාසක මහත්තයා කියලා. පන්සලේදී එයා බොහෝම හැසිරෙන විදිය වෙනස්. ඊට පස්සේ එයා පන්සලෙන් යනවා වාහනයක් පදවගෙන යනකොට දැන් ඒ කරන වැඩෙන් එයාට නම් කරනවා ඩ්‍රයිවර් මහත්තයා කියලා. දැන් එයාව මේ එකම කෙනා දැන් මෙහෙම කරනකොට ඩ්‍රයිවර් මහත්තයා කියනවා. දැන් එයා හැසිරෙන ක්‍රමය වෙනස්. ඊට පස්සේ එයාම රස්සාවට යනවා. දැන් එතනට ගියාම ආයතන ප්‍රධානියෙක් කියලා ලොකු මහත්තයා කියලා සභාපතිතුමා කියලා කතා කරනවා. දැන් එතන හැසිරෙන හැටි වෙනස්. ඊට පස්සේ යාළුවෙක් ගියේ ගෙදරක යනවා පාටියකට. දැන් යාළුවෙක් කියලා කියනවා. එතකොට සින්දු කියනවා නටනවා. දැන් හැසිරෙන හැටි වෙනස්. මෙයා හැසිරෙන හැටියට නම් කළාට කඩේකට ගිහිල්ලා බඩු කිරුවොත් මුදලාලි කියනවා. ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් කිරුවොත් විද මහත්තයා කියනවා. මේ එකම කෙනා කරන වැඩෙන් නම් කරනවා. ඒ වගේ එකම කෙනා අරමුණු දැනගන්නකොට විඥානයයි කිව්වා. අරමුණු සිතීම් කෘත්‍යයට චිත්තයයි කිව්වා. අරමුණු මනින අරමුණු මවන ගතියට මනෝයි කිව්වා. එතකොට මේ එකම කෙනා එයා කරන වැඩෙන් එයාව නම් කරලා තියෙනවා. එයාව හඳුන්වලා තියෙනවා. නමුත් මේ පුද්ගලයා එකම කෙනා කියනකොට මෙතනදී මේ හේතු ප්‍රත්‍යයෙන් උපදින චිත්ත ගතිය එකක්. එතකොට එකම සිද්ධියක් නෙමෙයි. එකම සිතක් තියනවා නෙමෙයි. අවස්ථාවට උපදින ඒ ප්‍රත්‍යයෙන් උපදින චිත්තයාගේ ගතියක් තියෙනවා. ඒකත්වයක් වූ චිත්ත ගතියේ ලක්ෂණය එකයි. එතකොට මෙන්න මේ සිත කියන්නේ විඥානය කියන්නේ මනස කියන්නේ කරන වැඩෙන් නම් කරලයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. මෙන්න මේ ටිකක් දන්නවා විඥානංච පජානාති කියලා කියනකොට. එතකොට තව දැනගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහන්නේ මේ විඥාණය දවස පුරා ගුටි කන හොරෙක් වගේ දැනගන්නේ කියලා. ඒ කියන්නේ එක්තරා රාජ්‍යයක
වැරදි කරපු හොරෙක්ව අල්ලගෙන ඇවිල්ලා රජුරවන්ට පෙන්නනවා රජතුමනි මේ ඔබගේ රාජ්‍යයේ විසම විදියට හැසිරෙච්ච හොරකම් කළ හොරෙක් මේ ඔබතුමන්ට කැමති දඬුවමක් දෙන්නේ කියලා රාජපුරුෂයෝ අර හොරාව රජුරවන්ට යොමු කරනවා. ඒ වෙලාවේදී රජුරෝ කියනවා හොඳයි එහෙනම් මේ හොරාව අල්ලගෙන ගිහිල්ලා උදේ වරුවේ අඩ යටි 100කින් ගහන්නේ කියලා. ඔන්න යෂ්ටි 100කින් අඩ යටි 100කින් මේ හොරාට ගහනවා. ගාලා මධ්‍යහන කාලෙදී රජුරු අහනවා අර හොරා දැන් කොහොමද? ස්වාමීනි හිතපු විදිහටම හොඳට ඉන්නවා. එහෙනම් මධ්‍යහන කාලෙදිත් අඩ යටි 100කින් ගහන්න. දැන් අඩ යටි 100කින් ගහනවා. හවස් කාලෙදී අහනවා අර හොරාට කොහොමද? දේවයන් වහන්සේ හොඳට ඉන්නවා. හවස් කාලෙදිත් ගහන්න අඩ යටි 100කින්. එතකොට මේ වගේ දවස පුරාවට අඩ යටි 300කින් ගහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණනි දවස පුරාවට අඩ යටි 300කින් ගුටි කන මේ සොරහා දුක් දුම්නසක් විඳිනවද සුවසොම්නසක් විඳිනවද? ස්වාමීනි භාගතුන් වහන්සේ අඩ යටි 300ක් ගැන කවර කතාද? එක අඩ යටි පාරක් ගහනවා කියලා ගුටි කනවා කියලා කියන්නේ වදිනවා කියලා කියන්නේ ස්වල්ප දුකක් නෙමෙයි උමන සැනසීමක්ද? මහණෙනි මේ විඥාන ආහාරයේ එසේ දත යුතුයි කියලා. ඒ කියන්නේ මේ විඥානයේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන මේ විඥාන තිබුණොත් පින්වතුනි කර්ම විඥානය සකස් නොවී තියෙන්නේ නැහැ. මේ කර්ම විඥානයේ පැවතුනොත් ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානය මව කුසට බැස ගන්නවාමයි. ඒකයි විඥානංච පජානාති කියනකොට හොඳට දැනගන්නට ඕනේ. විඥානය කියන්නේ ප්‍රතිසන්දිය ඇති කරන ධර්මයක්. විඥානයේ තිබුණොත් ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැහැ, නැවත ඉපදීම හිස් වෙන්නේ නැහැ. විඥානයේ ඇති කල්ලි ප්‍රතිසන්දිය වෙනවාමයි කියලා දකින්න. මේ විඥානයේ රූපයකට බැසගත්තට පස්සේ මේ සතර මහා ධාතු රූපයක් සවිඥානික වුණොත් මේ ශරීරයට සීත හැපුණත් දුක් විඳින්න වෙනවා, උෂ්ණ හැපුණත් දුක් විඳින්න වෙනවා, මැසි මදුරු අවු සුලං වලින් දුක් විඳින්න වෙනවා, ගලක හැපුණත් දුක් විඳින්න වෙනවා, මුලක හැපුණත් දුක් විඳින්න වෙනවා. කිසියම් දෙයක නොහැප්පි ඔහේ තිබුණත් ඇතුළතින් හැප්පෙනවා බඩගින්නේ කියලා, පිපාසයේ කියලා, දත් කැක්කුම්, කන් කැක්කුම්, බඩේ කැක්කුම්, ඔළුවේ කැක්කුම් කියලා මේ කය සවිඥානික වෙලා තියෙනකොට මේ සවිඥානික වූ කයට යම් යම් ස්පර්ශයන් ආභ්‍යන්තර සහ බාහිරින් ස්පර්ශ වෙනකොට ඒ ගානේ ඒ මොහොතක් ගානේ දුක් වේදනාම උපදිනවා විඳිනවා. හරියට අර හොරා දවස පුරාවට අඩ යටි පහරවල් 300කින් ගුටි කනවා වගේ මේ රූපයක් සවිඥාන කරගෙන මේ ගුටි කෑම ගැන ටිකක් නුවණින් බලන්නට ඕනේ. මේ මම කියන කාරණාවෙන් දකින්නට එපා. සතර මහා ධාතු රූපයක් සවිඥානික වෙල මේ සවිඥානික රූපයට බාහිර කෝටු කෑලි, ලී කෑලි, ගල් කෑලි වදින ගානේ සුව සොම්නසක් නම් විඳිනව නෙමෙයි. විඥානංච පජානාති කියනකොට විඥානය කියන්නේ මෙන්න මේ වගේ දුක් අර්ථයක් උපද්දවන දුක් අනර්ථයක් උපද්දවන ධර්මයක් කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. විඥානය බැසගත්තුත්, විඥානය පැමුණුනොත්, විඥානය තිබුණොත් ඒකාන්තයෙන්ම මේ ප්‍රතිසන්දි වශයෙන් රූපයට බැස ගන්නවා. රූපයට බැසගත්තුත් දවස පුරා ගුටි කන හොරෙක් වගේ නොයේක් දුක් වේදනාවන් ස්පර්ශ කරන්ට වෙනවා කියන කාරණාවෙනුත් දැනගන්නට ඕනේ. එතකොට විඥානංච පජානාති කියනකොට මේ විඥානයේ ඒ ආයතනය නිසා උපදිනවා. ඒ ආයතනයාගේ නැතිවීමෙන්ම විඥානය නැති වෙනවා කියලා දකින්නටත් ඕනේ. විඥානය කියන්නේ සිත කියන්නේ ස්ථීරව තියෙන එකක් නෙමෙයි, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාවක් දකින්නට ඕනේ. ඒ වගේ මේ හිත කියන කාරණාව පංච විඥානය කියලා කියන්නේ
විපාක මාත්‍රයක්. මනෝවිඤ්ඤාණය කියන්නේ විපාකද වෙනවා, කර්ම රැස් කර ගන්නටත් පුළුවන් ධර්මතාවයයි කියලා මේ සිත්වල ප්‍රභේදයකින් දකින්නට ඕනේ. එතකොට මේ සිත් කියලා කියන්නේ, මනස කියලා කියන්නේ, විඥානය කියලා කියන්නේ ඒ කරන වැඩෙන්නම් කළ නේදී කියලා දකින්නට ඕනේ. මේ කෙටියෙන් ගත්තාම විඥානය කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි, දුකට තව නමක් කියලා දකින්නට ඕනේ. කුමක් නිසාද? හොරෙක් දවස පුරාවට ගුටි කනකොට එතන ජීවිතයේ හොරෙක් නෙමෙයි, ඒ දුකේ පැවැත්මක්, දුකේ ජීවත් වීමක්, දුක පවතිනවා යන කරුණකට කියන්න පුළුවන්. ඒ වගේ මේ කයක් සවිඥාන කරගෙන ලේසි පහසු උත්සාහයක් නෙමෙයි දරන්නේ, එක එක ස්පර්ශයන්ගෙන් ස්පර්ශ නොවෙන්නට දුක් වේදනා එන එහාට බේරගෙන මෙහාට බේරගෙන යන්නට ඕනේ. බොහෝම පරිස්සම් කරගෙන අරගෙන යන්නට ඕනේ. හරියට බින්දෙන වීදුරුවක් මහා සෙනගක් මැද්දේ අරගෙන යනවා වගේ මේ කය එහාට හැපෙන්නේ නැතුව මෙහාට හැපෙන්නේ නැතුව චූටි හැපිල්ලකිනුත් බින්දෙනවා. බින්දුනොත් මහා දුක් දුම්නසක් ගලනවා. මෙන්න මෙබඳු මට්ටමක් උපද්දවන ධර්මතාවයකුයි මේ විඥානය කියන්නේ කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා සංඛාර සමුදය විඥාන සමුදය. එතකොට සංඛාරයාගේ ඇතිවීමෙන් විඥානය ඇති වෙනවා. සංඛාරය කියනකොට පින්වතුනි කර්ම සිතින් කීන් කිරින් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිද්ද කියන මෙන්න මේ කුසල අකුසල කර්ම තියෙනවා නම් මෙන්න මේවට කියනවා සංඛාර කියලා. එතකොට සිතින් කීන් කිරින් තමයි පින්වතුනි මේ දැනගන්නට හේතුව. විඥානය ඇති වෙන්නට හේතුව. කාමවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්කු විඥානං. කාමවචර කර්මය කළ නිසා රැස් කළ නිසා විපාකෝ චක්කු විඥානේ. මෙන්න මේ හිතට ප්‍රත්‍ය ටික පෙන්නනවා. අපි කාම ලෝකයේ තුලින් ඉක්මවා යන්නට නොහැකිව කාම භවයේ පිනිස පවතින කර්ම රැස් කළ නිසා දකින්ට මේ චක්කු විඥානාදී සිත් උපදින න්‍යාය. ඒ වගේම මේ කර්ම විඥානය නිසා දකින්ද ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන චුතිසිතේ පැමිණීම දැස ගැනීම. එතකොට හැම වෙලාවෙම කර්මය කියන සිතින් කීන් කිරියෙන් කර්මක්ෂේ නොවුනොත් විඥානය කියන එක පවතිනවමයි. මේ විඥානය දෙආකාරයකින් හඳුන්වනවා, ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියලා. මේ සිතින් කීන් කිරියෙන් තිබුණොත් තියෙන්නේ හැම වෙලාවෙම ප්‍රවෘත්ති විපාක අරමුණු කරගෙන සිතින් කීන් කිරියෙන් ඇති වෙනවා. සිතින් කීන් කිරියෙන් මුල් කරගෙන ප්‍රතිසන්දි විපාක ඇති වෙනවා. එතකොට මෙතනදී ප්‍රතිසන්දිය කියන කාරණාව ඇති වුණොත් ආපහු ප්‍රතිසන්දි විපාකය ඇති වුණොත් ප්‍රවෘත්ති විපාක ඇති වෙනවා. ප්‍රතිසන්දි සිතකට ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා මේ රූපයකට බැසගත්තා. බැසගෙන ආයතන ටික පිහිටපු නිසා යහ කන දිවනාසය ශරීරය හැදුනේ. ඒ ටික තියෙන නිසා ඒව ගැටලා චක්කු විඥාන සෝත විඥාන ආදී සිත් ඇති උනේ. දැන් හොඳට බලන්න ඒ කර්ම නිමිති තිබුණු නිසා නම් ප්‍රතිසන්දි සිත ඇති වෙලා ප්‍රතිසන්දි වශයෙන් උපන්නේ. එහෙනම් මේ සිතට සංකාර ප්‍රත්‍යයයි. ඒ ප්‍රතිසන්දි සිතට පැමිණි නිසා නම් ආයතන ටික හැදුනේ, හැදිලා ඒ ආයතන ගැටෙනකොට මේ සිත් ඇති උනේ. ඒ සිත් වලටත් මේ කර්මයේම ප්‍රත්‍යයයි. එහෙනම් මේ සංඛාරය නිසා මේ සිත් උපදිනවා කියලා දකින්නට ඕනේ. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. එතකොට මේ සිතින් කීන් කිරින් කියන මේ සංඛාරය නිරුද්ධ වුණොත්, මේ සංඛාරය නිරුද්ධ වුණොත් මේ විඥානය නිරුද්ධ වෙනවා. අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ විඥාන නිරෝධ ගාමිනී පටිපදා.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඥාන නිරෝධ කරන ප්‍රතිපදාවයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති වඩනකොට සංඛාරය නැති වෙනවා. සංඛාරය නැතිවීමෙන් විඥානය නැති වෙනවා. හොරෙක් ගුටි කනවා වගේ දවස පුරාම ගුටි කන එකට අකමැති නම්, එහෙම ගුටි කන්ට බැරි නම් අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන හැටි හොයලා සංඛාර නිරුද්ධ කරලා මේ විඥානයගේ ගතියක් නැති තැනකටපත් වෙන්නට ඕනේ. එතකොට අයමේව ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඥාන නිරෝධ කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වුවා. එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියු සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී අංග 8. දැන් මෙතනදී මේ සම්මා දිට්ඨියට මේ පරියාය මහසු වෙන්නට ඕනේ. මේ විඥානයත් විඥානයේ ඇති පටිච්චසමුප්පාද ආදී ධර්මතාවයත්. එතකොට විඥානයේ ඇති අනාත්ම ස්වභාවය තේරුනොත්, විඥානයේ ඇති අව්‍යාපාර ණයක් නැති ස්වභාවය තේරුනොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විඥානස අව්‍යාපාර අසංකන්දි පටිසන්ධි පහතු භවට්ටෝ ගම්බීරෝ කියලා. මේ විඥානයගේ අව්‍යාපාර ව්‍යාපාර ණයක් නැහැ. මේ සිතෙන් මේ සිත, මේ සිතෙන් මේ සිත කියලා සිතින් සිත දිගින් දිගට අරගෙන යන ව්‍යාපාර ණයක් නැහැ. අව්‍යාපාරයි. ඒ වගේම අසංක්‍රාන්ති. ඒ කියන්නේ මේ විඥානයගේ දිගින් දිගටම එන සංක්‍රාන්තිය. මේ සිතම ආයෙත් එහා පැත්තේ උපදිනවා. ඒ සිතම ආපහු උපදිනවා කියලා මෙහෙම සංක්‍රාන්තියක් නැහැ. ව්‍යාපාර ණයක් නැහැ, සංඛාන්තියක් නැහැ, ශුන්්‍යත සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. නමුත් නාම රූප මේ විඥාන නිසා නාම රූප වෙනවයි කියන ධර්මතාවයකුත් තියෙනවා. දිගින් දිගට යන ව්‍යාපාර ණයකුත් නැහැ, මේ සිත ප්‍රතිසන්දි වශයෙන් යෑමකුත් නැහැ, මේ සිත සත්ත්ව පුද්ගල භාවයකින් තොරයි. නමුත් විඥානය නිසා ප්‍රතිසන්දි ඇති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ කාරණාව ගම්බීරෝ ගැඹුරුයි කියලා පෙන්නනවා. මොකද අපිට හිතෙන්නේ මේ සිතමයි ප්‍රතිසන්දි වශයෙන් එහා පැත්තට යන්නේ කියලා. එහෙම දැක්කොත් ඒකමයි මේ සිතේ ආත්ම බව. අපි අනාත්මයි කියන වචනේ කිව්වට අපි දකිනවා නම් මේ සිතම එහා පැත්තට යනවා කියලා මේ කාරණාව වැරදි. කාල වේලාව ඉක්ම වෙන නිසා මං අවස්ථානුකූලව කෙටියෙන් උපමාවක් කියන්න ගන්නම්. මේක කියා ගන්නට අපිට වෙලා ඇති වේද දන්නේ නැහැ, බලමු. නමුත් මෙන්න මේ උපමාවෙන් ටිකක් දැනගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ විඥානයේ හේතුඵල ධමත් ව්‍යාපාර ණයක් නැති බවත්. පින්වතුන් හොඳට දැනගන්න ඉටිපන්දමක් ගන්නට ගිනි පෙට්ටියක් අතට අරගෙන ගිනි කූරක් ගහලා දැන් ඉටිපන්දම පත්තු කරන්ට. දැන් ඕගොල්ලන්ට බැලුමට තේරෙන්නේ, බැලුමට පේන්නේ මේ ගිනි පෙට්ටියෙන් ගිනි කූර දැල්ලුවා. දැන් ගිනි කූරේ තියෙන ගින්දර ටිකක් තමයි මේ ඉටිපන්දමට ගියේ. ඒ ගින්දරෙන් තමයි මේක දැල්ලුවේ කියලා හිතන්නේ. ගියේ කියන්නේ ගිනි කූරේ තියෙන ඉටිපන්දමේ මේ ගිනි කූරේ තියෙන ගින්දරෙන් තමයි ඉටිපන්දම දැල්ලුවේ. ඒ කියන්නේ ඉටිපන්දමේ තියෙන ගින්දර කියන්නේ හරියට මේ ගිනි කූරෙන් ආපු ගින්දර ටිකක් වගේ කියලා හිතන්නේ. ඒ ඉටිපන්දමෙන් තව ඉටිපන්දමක් දැල්ලුවොත් හිතන්නේ මේකෙන් ගින්දර ටිකක් අරකට ගත්තා වගේ පේන්නේ. කොහොම බැලුවොත් බලන්න මේ ගිනි කූරෙන් හටගත්ත ගින්දර ටික මේ ඉටිපහනටත් ගියා, මේ ඉටිපහනටත් ගියා, එකම ගින්දරක් දිගටම ගියා වගේ පෙනෙයි. නමුත් මෙතනදී පවතින ධර්මතාවය එක නෙමෙයි. ඔහොම හිත තියලා බැලුවාම පෙනෙන්නේ හරියට අපිට එකම ගින්දරක් දිගටම ගියා වගේ. නමුත් පින්වතුනි මෙතන එකම දිගට ගින්දරක් ගියා නම් නෙමෙයි. මෙන්න මේ කාරණාව බලන්න. ගිනි කූරෙන් ගින්දර ඇති වුණාම ඒ ගින්දරෙන් කලේ මොකද්ද? එහා පැත්තට ගින්දර ටිකක් එහෙම ගෙනිච්චා එහෙම නෙමෙයි. මේ ගින්දරෙන් ටිකක් ශේෂයක්වත් ඉටිපන්දමේ ගින්දරට ගත්තා නෙමෙයි. ඉටිපන්දමේ දැල්ලට අයිති නෑ. ඉටිපන්දමේ දැල්ල මේ ගින්දරෙන් ටිකක්වත් ගත්තවත් මේකෙන් ටිකක් ඒකට ගියාවත් වෙන්නේ නෑ. උනේ මොකද්ද කියලා දන්නවද? ගිනි කූර ගහලා ගිනි කූර පත්තු වුණාම අතන ඉටි නූලයි ඉටි ටිකයි තියෙන තැනට මේ ගින්දර ලං කළාම එතන තාපාංකය වැඩි වුණා.
තේජෝ ධාතුව ඇති කළා. ඉටි නූලයි ඉටි ටිකයි තියෙන තැනට මේ තේජෝ ධාතුවේ මේ ගින්නෙන් එතන තේජෝ ධාතුව ඇති වුනහම එතන තාපාංකය වැඩි වෙනකොට මොකද කරන්නේ? ඒ තාපාංකය නිසා එතන ඉටි නූලයි එතන ඉටි ටික උණු වෙලා ඒ ඉටි නූලට ගිනි ගත්තා. ඒ ඉටි නූල ගිනි ගත්ත නිසා එතන දැල්ලක් ඇති වුණා. හොඳට බලන්න මෙතන තියෙන ගින්දරෙන් එහා ගින්දරට චුට්ටක් සම්බන්ධද කියලා. ඉටි පහන දැල් වෙන දැල්ලයි ගිනි කූරේ තියෙන දැල්ලයි ගත්තාම මේ දැල්ලෙන් අර දැල්ලට මුකුත් ගියත් නෙමෙයි. ඒ දැල්ල මේ දැල්ලෙන් කිසිම දෙයක් ගත්තත් නෙමෙයි. මේ දැල්ලෙන් කලේ ඉටි නූල තියෙන තැනක ඉටි ටික තියෙන තැනක තේජෝ ධාතුව සැපුවා. ඔන්න ඒ ටික ඉටි නූල හේතුවක්, ඉටි ටික හේතුවක්, තේජෝ ධාතුව හේතුවක්. ඒ එතන තියෙන හේතු ටික එකතු වුනහම ඒ තේජෝ ධාතුව නිසා, ඒ තාපංකයේ වැඩිවීම නිසා ඒ ටික උදව් කරගෙන ඒ තේජෝ ධාතුවයි ඉටි නූලයි ඉටි ටිකයි උදව් කරගෙන ඒ හේතුයේ ඵලයේ හැටියට එතන දැල්ලක් පැන නැග්ගා. දැන් මේ දැල්ලෙන් ඒ දැල්ලයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා බලන්න. මේ දැල්ලෙන් ඒ දැල්ලට මොකවත් ගත්තවත් හෝ ඒ දැල්ලෙන් මේ දැල්ලට මොකවත් ආවද කියලා බලන්න. මෙහෙම කිසිම දෙයක් ගත්තෙත් නැහැ, කිසිම දෙයක් ආවෙත් නැහැ. දිගටම දැල්ලෙන් දැල්ල යන ව්‍යාපරණයක් මේකේ තියෙනවද කියලා බලන්න. දැන් මේ ඉටිපන්දමෙන් තව ඉටිපන්දමක් පත්තු කරනවා කියනකොට මේ ඉටිපහනේ තියෙන මේ දැල්ලෙන් කරන්නේ ඊගාව ඉටිපන්දම තියෙන තැන ඉටි ටිකයි ඉටි නූලයි තියෙන තැන තේජෝ ධාතුව ඇති කරනවා. ඒ නූල තියෙන තැන. ඔන්න ඒ තේජෝ ධාතුව නූල රත් කරනවා කියන හේතුවට අයිති වෙලා වැය වෙලා එයාගේ කෘත්‍යය එතනින් ඉවරයි. එයා ඒ හේතුව නිසා ඒ ඉටි නූල දල්වනවා. ඒ ඉටි ටික උණු කරනවා. ඒ ඉටි ටික උණු වෙච්ච ඒ නූල දැල්වීම නිසා ඔන්න එතනින් හට ගන්නවා දැල්ලක්. දැන් මේ දැල්ලේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔන්න ඔය වගේ පින්වතුනි මෙන්න මේ විඥානයේ ස්වභාවයක් දැනගන්නට ඕනේ. මේ අපි හිතාගෙන ඉන්න මමයි කියලා හිතන ප්‍රතිසන්දි වශයෙන් ආපු මේ සිතේ කිසිම සම්බන්ධයක් නැහැ එහා පැත්තේ උපදින සිතට. මේ සිතේ කිසිම බැඳීමක් නැහැ එහා අනිත් සිතකට. නමුත් අද මේ සිත ගත්තාම සිතේ පටිච්චසමුප්පන්න බව නොදන්නාකම නිසාම අපි යමක් හිතනවා කියනවා කරනවා නම් මේ සිත නිරුද්ධ වෙනවා. ඒ හිතපු කියපු කරපු දේවල් මරණාසන්න මොහොතේ සිහි වෙනකොට ඒ සංකාර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා. ඒ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. එතකොට මේ හිත උපකාරයි කර්ම රැස් කරගන්නට. ඒ කර්මයේ උපකාරය ආපහු සිතක් ඇති වෙන්න. මේ සිතයි ඊගාව භවයේ සිතයි අතර තියෙන සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න මේ සිතෙන් අර සිතට ගියා හෝ ඒ සිතෙන් මේ සිතට ආවා නෑ. නමුත් මෙතන හේතුඵල ධමයක් නිසා මේ සිත ඉපද නිරුද්ධ වෙනකොට ඒ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන දේ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා සිතේ අනිත්‍යතාවය දැක්කොත්ම සිතේ අනිත්‍යතාවය අවබෝධ වුණොත්ම මේ සිත කියන එක ආරම්භය ආත්ම වශයෙන් හිතන කියන කරන ඒ සංඛාරය හිටින්නේ නැහැ. ඒ සංඛාරයාගේ නිරෝධයම මේ විඥානය නිරුද්ධ කරන්නට හේතු වෙනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට මේ විඥානයාගේ ප්‍රත්‍ය සමුප්පන්න බවම දකින්න මේ පටිච්චසමුපාද ධර්මය හරහා අන්න ඒ විදිහට දැක්කහම මේ විඥානයාගේ ව්‍යාපාරණයක් නැති ආත්ම සංක්‍රමණයක් නැති සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවක් වූ මේ චිත්ත ලක්ෂණය දැක්කහම මෙන්න මේ කාරණාවට මේ කර්මය හිඳෙනවා කර්මක්ෂය වෙනවා. එතකොට මෙන්න මේ විඥානංච පජානාති කියනකොට මේ සිත් ගැන මේ විදිහට අනුමානෙන් දැනගන්නට ඕනේ. ඒ වගේම මේ සිත කියනකොට මේ ටික කලින් මට මතක් කරන්න තිබුණා. නමුත් ඒක ඒ වෙලාවේදී සිහියට මතකට ආවේ නැහැ. කෙනාගේ හිත හඳුනගන්න කෙනා දරන සංඥාවෙන්. ඔයගලන්ට ඇහැට යම් වර්ණ සටහනක් පෙනෙනකොට
ඒ හිතට පෙනෙන සටහන බඳුද යම් බඳුද සිත ඒ බඳුයි. සිත යම් බඳුද පෙනෙන සටහන ඒ බඳුයි. හිත දකින්ද Tamanට පෙනෙන සංඥාවෙන්. මොකද වේදනා සංඥා චිත්ත සංකාරයි කියලා කිව්වේ හිත කියන එක පවතින වේදනා සංඥා අල්ලගෙන වේදනා සංඥා පවතින හිත අල්ලගෙන. සද්දේ යම් බඳුද ඇහෙන්නේ ඒ වෙලාවේ හිත ඒ බඳුයි. හිත යම් බඳුද සද්දේ ඒ බඳුයි. ගන්ධ සුවඳ යම් බඳුද දැන් ඒ වෙලාවේදී ඒ හිත ඒ බඳුයි. හිත යම් බඳුද ගන්ධ සුවඳ ඒ බඳුයි. හිත හඳුනගන්න ඕගොල්ලන්ට දැනෙන ඒ සංඥාවෙන් දැනගන්න ඒ හිත දහම් කරුණක් හරි ප්‍රඥාවක් හරි ඒ සිත දැනගන්න ඒ ආලම්බණය වෙලා තියෙන අරමුණෙන්ම. එතකොට මෙන්න මේ ලක්ෂණයෙන් යුක්ත චිත්ත ලක්ෂණය දැක ගන්න සිත කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා දකින්න සිත කියන්නේ දවස පුරා ගොටි කන හොරෙක් වගේ මේ විඥානය ඇති වුණාමත් කියලා දැකලා මේ විඥාන නිරෝධ කළ සසර දුකින් මිදීම සඳහා කටයුතු කරන්නට ඕනේ. ඉතින් එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ විඥානය ගැන තියෙන දේශනාව මේ පරියාය දේශනා කළා දේශනා කරනවා. එවත්නි මේ වගේ යම් කිසි කෙනෙක් විඥානයත් විඥානයේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් දැක්කොත් එයා සියලුම ආකාරයෙන් රාගය නැති කරලා පටිඝය දුරු කරලා මම වෙමි කියන දැකීම හා මානය නැසලා අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදවාගෙන මේ ජීවිතේම දුක් කෙලවර කරනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දා දේශනා කළා. ඒ විඥානයේ පිළිබඳ පරියාය ගැන ඒ භික්ෂුන් වහන්සේලා සතුටින් අනුමෝදන් වුණා. මේ දහම් පරියාය තවදුරටත් ඉගෙනගෙන මේ අනුසාරයෙන් තව යම් කරුණු හොයාගෙන දැනගෙන මේ විඥානය ගැන අවබෝධ කරගෙන ජරා මරණ දුකින් අපිත් ඈතර වෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ කියන කලන අදහස් ඇතිව හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව හැමදෙනාටම උපකාරයක්ම වේවා උපනිශ්‍රයක්ම වේවා කියන අදහස් ඇති කරගන්න.